साधु 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 बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि मम बुद्धं शरण यामि मम धम्मं शरण यामि मम संघं शरण यामि साधु 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 ඔබ සැමට තෙරුවන් සරණයි. අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිමහත් කාලයක් මුළුල්ලේ දහම් පුරා අවබෝධ කරගත් ලෝක ධාතුවේ යථාර්ථය පිළිබඳ යම් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කිරීමටයි අප මෙම වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පරමාර්ථ ධර්ම ස්වභාවයට කිට්ටු ධර්ම ස්වභාවයෙන් මෙම සාකච්ඡාව පවත්වාගෙන යාම. සාමාන්‍යයෙන් ඒ සම්මුති ධර්මෙන් ඈත් වුණු පරමාර්ථ ධර්මයට ළඟා වුණු ධර්ම ස්වභාවයක් තමයි අප මෙම වැඩසටහනින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව එම දේශනාවන්හි බොහෝ දේශනා ප්‍රමාණයක ඒ සඳහන් වන කරුණු අනුව අපට සිතන්නට වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ශරීර කූඩුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා දහම් දේශනා කර බවක්. බොහෝ සූත්‍ර පිටකවල අන්තර්ගත වෙන්නේ මේ ශරීරයේ ස්වභාවය කුමක්ද කියන එක බව. ශරීරය සෑදී තිබෙන ආකාරය පිළිබඳ ඒ දුක්ඛත්වය, ඒ අනිත්‍ය බව, ඒ අනාත්ම බව තමයි අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ අනුව අපි ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරය අනුව අපි මෙම දහම් පණිවිඩය අවබෝධ කරගන්නකොට මූලිකවම දහම් කරුණු සඳහා තැන දෙන්නේ මේ ශරීරය පිළිබඳ දේශනා කරන ලද ධර්මතාවයන්ට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශරීරය පිළිබඳ දේශනා කරන උවිත අපිට පෙනී යනවා මේ බඹයක් වූ ශරීරය කොටස් දෙකකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෙදා දක්වලා තියෙනවා. මේ ශරීරය කොටස් දෙකකට බෙදා දක්වලා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. අපි මුලින්ම බලමු ඒ කොටස් දෙක මොකක්ද කියලා. මෙම ශරීර කූඩුව කොටස් දෙකයි. එකක් රූපකය, අනිත් එක නාමකය. ඒ කොටස් දෙක උපයෝගී කරගෙන තමයි අනුසාරයෙන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මෙම රූපකය හා නාමකය දෙකෙහි එකතුවකින් තමයි මේ ශරීරය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. අපි මෙහිදී සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරය අනුව මෙම රූපකය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. බාහිරව බැලූ බැල්මට මෙම රූපකයේ නිර්මාණ ස්වභාවය අපිට දැක ගන්නට පුළුවන්. මේ රූප රාමුව අනුව මේ පුරුෂයෙකුගේ කයක්. එතකොට මේ තියෙන ස්ත්‍රී රූපයක්, ස්ත්‍රීකගේ කයක්. මේ බැලූ බැල්මට බාහිර ස්වභාවය නම් අපිට මෙන්න මේ අයුරින් හැදිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හිස, අත්පා, පපු ප්‍රදේශය, බඩ, කකුල් ආදී වශයෙන් අපිට මේ බාහිර ස්වභාවය මේ සම්මුතියක් විදිහට අපි දන්න විදිහට දක්වන්නට පුළුවන්. මේ රූපකය කියන එක ඔය ආකාරයේ ඒ බාහිර මිමි වලින් මැනලා ඒ බාහිර ආකාරයට පෙනෙන සරල පෙනුමෙන් මෙහි පිළිබඳ යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳ යථාර්ථවාදීව ඇති සැටියෙන්ම දැන ගැනීම පිණිස මෙම ශරීරය හැදිලා තියෙන ශරීරයේ රූප ස්වභාවය හැදිලා තියෙන පුංචිම ඒකකයේ වෙත අපි
ළඟා වෙන්න ඕන. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය අනුව මෙම රූප කය නිර්මාණය වෙලා තියෙන පුංචිම ඒකකය පිළිබඳ අවබෝධයක් ගන්න ඕනි. මෙම ශරීර කූඩුවේ රූපමය ස්වභාවය පිළිබඳව අවබෝධයක් ගන්නට. රූපකය ගැන ඉගෙන ගන්නට කලින් අපි පුංචි උදාහරණයක් ගැන ඔය ඇත්තන්ට පවසන්නම්. අපි හිතමු ඔය ඇත්තන්ට දීලා තියෙනවා මෙන්න මේ වගේ මිදි පොකුරක්. මෙම මිදි පොකුර ගැන අධ්‍යයනයක් කරන්න කියලා. එතකොට පින්වත් ඔබ සැම කොයිම මොහොතකදීවත් සර්ව සම්පූර්ණයෙන්ම මේ මිදි පොකුර ගැන සම්පූර්ණයෙන්ම පළවෙනි සැරේටම ඉගෙන ගන්න යන්නේ නැහැ. ඔය ඇත්ත දන්නවා මේ මිදි පොකුර පිළිබඳ අධ්‍යයනය කරන්න ගියොත් ඒක වඩාත් සංකීර්ණයි. ඒක නිසා ඔයගොල්ලෝ තීරණය කරනවා මිදි පොකුර ගැන ඉගෙන ගන්නවට කලින් මිදි ගෙඩියක් ගැන ඉගෙන ගත්තොත් මේ මිදි පොකුර ගැන ඉගෙන ගන්න එක වඩාත් ලේසි කියලා. මොකද මේ මිදි පොකුරම නිර්මාණය වෙලා තියෙන්නේ මිදි ගෙඩි වල එකතුවකින් නිසා මිදි ගෙඩියක ලක්ෂණ මිදි ගෙඩියක තියෙන ස්වභාව ලක්ෂණ යම් තාක්ද එම ස්වභාව ලක්ෂණ වලින් අන්‍ය වෙන්නේ නැහැ මිදි පොකුර වෙන් වෙන්නේ නැහැ මිදි පොකුර. ඒක යම් ස්වභාව ලක්ෂණයක් මිදි ගෙඩියක තියෙනවා නම් ඒ ස්වභාව ලක්ෂණම ඒ ගති ලක්ෂණම මේ මිදි පොකුරෙත් දක්නට ලැබෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මෙතනදී උත්සාහ කරනවා මේ මිදි පොකුරෙන් ගෙඩියක් ගලවලා අරගෙන ඒ ගෙඩිය ගැන අධ්‍යයනය කරන්න. මේක ගෙඩියක් ගැන අධ්‍යයනය කරන්න. එතකොට මේ අධ්‍යයනය කරන ගෙඩියේ තියෙන ස්වභාව ලක්ෂණ වලින් වෙන් වෙන්නේ නැහැ මේ මිදි පොකුරේ ලක්ෂණ. අනේ වගේ තීරණයකට එනවා. ඒ වගේමයි ඔයාලා මේ මිදි පොකුර ගැන ඉගෙන ගන්නට යනකොට මේ මිදි ගෙඩිය ඔයගලන්ට ගලවන්න සිද්ධ වෙනවා. මොකද මේ සෑම මිදි ගෙඩියක්ම එක වගේද කියලා බලන්න එපා. ඒක නිසා ඔයගලන්ට මේ මිදි ගෙඩිය ගලවලා බලන්න සිද්ධ වෙනවා මේ එක වගේමද හැම ගෙඩියක්ම කියලා. අන්න එතකොට ඔයගලන්ට තව දෙයක් වැටහෙනවා. දැන් අර මිදි ගෙඩිය මේ මිදි පොකුරෙන් ගැලෙව්වට පස්සේ මිදි පොකුර කියලා එකක් ඔයාලට ලැබෙන්නේ නැහැ. මිදි ගෙඩි තිබුණට ඇත්ත වශයෙන්ම මිදි පොකුර කියලා එකක් නැති බව ඔය ඇත්තන්ට වැටහෙන්න පටන් ගන්නවා. සත්‍ය වශයෙන්ම මිදි ගෙඩි තියෙනවා. හැබැයි මිදි ගෙඩි වලින් සකස් වුණු මිදි පොකුර නැහැ. එන සත්‍ය දෙයක් තිබුණේ නැති වෙන්න විදිහක් නැහැ. මිදි ගෙඩිය සත්‍ය වශයෙන්ම තිබිච්ච නිසා මිදි ගෙඩි ටික තියෙනවා. මිදි පොකුර සත්‍ය වශයෙන්ම තිබුණේ නැහැ. එහෙනම් මිදි ගෙඩියෙන් ගෙඩිය අයින් කරනකොට මේ මිදි පොකුර එතනින් නැති වෙලා යනවා. එහෙනම් මෙන්න මෙතනදී අපි යම් දල අදහසක් ගමු. මෙන්න මේ උදාහරණය අනුව මේ මිදි පොකුර කියන එක අපි පනවාගත් සම්මුතියක් සත්‍යයි කියලා පනවාගෙන තියෙනවා. හැබැයි ඇත්තටම මිදි පොකුරක් එතන නැහැ. ඇත්තටම තියෙන්නේ එතන මිදි ගෙඩි පමණයි. එහෙනම් මිදි ගෙඩි සත්‍ය වශයෙන්ම තියෙන දේවල්. සත්‍ය වශයෙන්ම මිදි ගෙඩි තියෙනවා කියලා අපිට මෙතනදී අදහස් කරන්න පුළුවන්. එහෙනම් අන්න එතන සත්‍ය වශයෙන්ම තිබෙන නිසා අපි එතට කියනවා පරමාර්ථ කියලා. එහෙනම් මිදි ගෙඩිය මේ උදාහරණය අනුව මිදි ගෙඩිය පරමාර්ථ. මේ මිදි පොකුර කියන එක සම්මුතියක්. මොකද සම්මුතිය මේ ආකාරයෙන් විශාලව තිබුණට මේ සම්මුතිය ලියලා බලනකොට එහි තුල සම්මුතිය නැති වෙලා පරමාර්ථ ස්වභාවයට බැසගත්තා. එහෙනම් මිදි ගෙඩිය කියන එක මේ පුංචිම ඒකකය, මේ මිදි පොකුර හැදිලා තියෙන පුංචිම ඒකකය මිදි ගෙඩිය, මේක පරමාර්ථයක්, මේ මිදි පොකුර සම්මුතියක්. එහෙනම් මෙන්න මේ ආකාරයට අපේ ශරීරයත් සෑදී තිබෙන පුංචිම ඒකකයේ කුමක්ද කියන එක පිළිබඳ අපි සොයා ගන්න ඕනේ. මේ අප ශරීරයේ සෑදී තිබෙන ඒ සියුම් ඒකකය මේ භෞතික උපකරණ වලින් සොයා ගන්න ලැබෙන්නේ නැහැ.
මොකද එම භෞතික උපකරණ පවා හැදිලා තියෙන්නේ ඒ සියුම් ඒකකයන්ගෙන් නිසා ඒ භෞතික උපකරණ වලින් නම් කවදාවත් සොයා ගන්න ලැබෙන්නේ නැහැ. මේ රූපමය ස්වභාවය සැදී තිබෙන පුංචිම ඒකකය බාහිර උපකරණ අනුසාරයෙන් උදව්වෙන් අපිට කොයිම දිනකවත් සොයා ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ සියලු පරමාර්ථ සත්‍ය භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැන දැක අපට දේශනා කළා. අපිට සිද්ධ වෙනවා භාග්‍යවතුන් වහන්සේ ඒ දැන දැක ඒ දේශනා කරන ලද ඒ පරමාර්ථ ධර්ම පිළිබඳ අධ්‍යයනයෙන් මෙම පුංචිම ඒකකය ගැන සොයන්නට අපි මෙම ශරීර කූඩුව කොටස් දෙකකට වෙන් කරගත්තා. එකක් නාමකය, අනිත් එක රූපකය. අපි මේ අවස්ථාවේදී නාමකය කියන එක පසුවට සාකච්ඡා කරන්නට තියලා රූපකය විතරයි අපි සාකච්ඡා කරන්නට ගත්තේ. එෙහිදී දැන් අපි යන්නේ මෙම රූපකය නිර්මාණය වෙලා තියෙන පුංචිම ඒකකය සොයාගන්න. මෙම රූපකය සෑදී තිබෙන පුංචිම ඒකකය සොයාගන්න. ඒක සාමාන්‍යයෙන් මේ භෞතික උපකරණ වලින් සොයා ගන්නට බැරි ඒකකයක්. අපි සාමාන්‍යයෙන් සඳහන් කරන දැනට ඔය විද්‍යාව තුල කියන්නේ සයන්ස් කියන ඒ විෂය තුල සොයාගෙන තියෙන සෛලය, ඒ පරමාණුව, ඒ දෙකක් නෙමෙයි මේ ශරීරය හැදිලා තියෙන පුංචිම ඒකකය. සම්මා සම්බුදුරයන් වහන්සේ දේශනා කරන ආකාරය අනුව එම සෛල, ඒ පරමාණු හැදිලා තියෙන්නේ තවත් පුංචි එකක කෝටි ප්‍රකෝටි ගානක එකතුවකින්. සෛලය කියන එක පුංචි කොටස් වලට බෙදලා දමන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක නෙවෙයි එහෙනම් යමක් දෙකකට කඩන්නට පුළුවන් නම් ඒක එකක් නෙවෙයි. ඒක දෙකක්. සොයාගෙන ගිහිලා ඔන්න යමක් අපිට ලැබෙනවා. ඒක දෙකකට කඩන්න බෑ. අන්න ඒක තමයි එතකොට ඒකකේ විදිහට ගන්නට වෙන්නේ. පරමාණු කියන සංකල්පය ගත්තත් ඒ පරමාණු කියන ඒ සොයා ගැනීම ඒ විද්‍යා විෂය තුලම ඒ සොයාගත් ඇත්තන්ම ප්‍රකාශ කරනවා ඒ තවත් පරමාණුකින් වේගයෙන් අනිත් පරමාණුවට පහර දුන්නට පස්සේ එම ප්‍රතික්‍රියාව නිසා ඒ පරමාණු පුංචි පුංචි කොටස් වලට කැඩිලා පරමාණුක ශක්තිය බවට පත් වෙනවා කියලා. එහෙනම් පරමාණුවත් නෙමෙයි පුංචිම ඒකකය. පරමාණුවත් කොටස් වලට කඩන්න පුළුවන් නිසා ඒකත් නෙමෙයි මේ රූප ස්වභාවය හැදලා තියෙන පුංචිම ඒකකය. සෛලයක් නෙමෙයි, සෛලයක් නොයෙකුත් කොටස් වලින් හැදලා තියෙන්නේ. ඒ කොටසුත් පරමාණු වලින් හැදලා තියෙන්නේ. පරමාණුත් තවත් කොටස් වලින් හැදලා තියෙන්නේ. එහෙනම් මෙම සයන්ස් කියන විෂය තුල අපිට පිළිසරණක් නැහැ. සොයා ගන්න බෑ මේ ශරීරයේ හැදලා තියෙන පුංචිම ඒකකය මොකක්ද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම ශරීරයේ සෑම කොටසක්ම බිඳගෙන ගිහිල්ලා පුංචිම ඒකකය සොයා ගන්න. ඒ කියන්නේ ඇස බිඳගෙන ගිහිල්ලා පුංචිම ඒකකය සොයාගත්තා. මේ සෑම ශරීරයේ සෑම තැනක්ම ගිහිල්ලා පුංචිම ඒකකය සොයාගත්තා. හරිම පුදුමයි. කොහෙන් ශරීරයේ බිඳගෙන ගියත් ඒ ලැබෙන පුංචිම ඒකකයේ එකක්. ඒ කියන්නේ ශරීරයේ සෑම තැනක්ම සෑදිලා තියෙන්නේ එකම ඒකකයක් මකින්. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රඥාවට දැන දැක ගන්න ලැබුණා. අන්න ඒ පිළිබඳ ඒ පරමාර්ථ ධර්ම ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබන්නටයි දැන් අපි සූදානම් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ සෑම කොටසක්ම බිඳගෙන ගිහිල්ලා ඒ සොයාගත් පුංචිම ඒකකය පිළිබඳ අධ්‍යයනයක් කරන්නටයි දැන් අපි හදන්නේ. මේ ශරීරය බිඳගෙන ගිහිල්ලා සෑම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ එකම එක පොදු ඒකකයකින් බව සම්මා සම්බුදුරන් වහන්සේ දැන දැකගත්තා. මේ ශරීරයේ සෑම කොටසක්
කියන්නේ සෑම කොටසකම පුංචිම ඒකකයේ පොදුයි. ඒ කියන්නේ එන මුළු ශරීරයටම පොදු ඒකකයක් තියෙනවා. අනේ පොදු ඒකකය මොකක්ද කියලා අපි දැන් අධ්‍යයනය කරමු. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ශරීරයම බිඳගෙන කියලා කෙලවරේදීම යම් කිසි ඒකකයක් කලාපයක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රඥාවට දැක ගන්නට ලැබෙනවා. ඒ මෙන්න මේ වගේ ස්වභාවය. මේ ස්වභාවය නිකම්ම තියෙන්නේ නෑ, මේක ශක්තියක්, මේක ක්‍රියාවක්. ශක්තියන් සහ ක්‍රියාවක්. මෙන්න මේ ශක්තියන් සහ ක්‍රියාව ගැන හොඳින් අධ්‍යයනය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා මේ ශක්තියන් තුල එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හතරක් තියෙන බව. එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හතරක් තියෙන බව. ඒ ගති ලක්ෂණ වලට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ භාෂිතය අනුව ඒ ගති ලක්ෂණ වලට ගැළපෙන, ඒ ස්වභාව ලක්ෂණ වලට ගැළපෙන නම් යොදාගෙන තියෙනවා. එන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ශරීරයම සෑදී තිබෙන පුංචිම ඒකකයේ සොයාගත්තා. ඒකකයේ සොයාගත්තට පස්සේ ඒ පුංචිම ඒකකයේ තුල තවත් එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත, ගති ලක්ෂණ සහිත ශක්තියන් හතරක් තියෙන බවත් වදාරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙම ගති ලක්ෂණ හතරක් තිබුණට මේ ශක්තියන් හතරෙන් එකක් පිටතට ගන්නට බෑ. මේ ශක්තියන් හතරම එකිනෙකට ගිලී එකක් අනෙකා හා ගිලී ਸਰව සම්පූර්ණ මිශ්‍රණයක් විදියටයි මෙම ශක්තියන් හතර ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකන් තියෙන දෙයක් නෙවෙයි, ඒක ශක්තියක්, ඒක ක්‍රියාවක්. එහෙනම් මෙන්න මේ ශක්තියන් සහ ක්‍රියාවන් අඩංගු මෙන්න මේ කලාපයට නමක් යොදනවා රූප කලාපයක් කියලා. මේකට නමක් දෙනවා රූප කලාපයක් කියලා. ඒ කියන්නේ මේ රූපකය සෑදී තිබෙන කුඩාම කලාපය නිසා මේකට කියනවා රූප කලාපයක් කියලා. එහෙනම් අපි දන්නවා මේ වෙනකොට මෙම රූප කලාපය තුල එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හතරක් තියෙනවා. ගති ලක්ෂණ තුනක් තිබුණා නම් කියන්නේ එතන 3 දෙනෙක් ඉන්නවා කියලා. ගති ලක්ෂණ 4 දෙනෙක් නිසා එතන 4ක් කියලා කියන සිද්ධ වෙනවා. එහෙනම් මේ ගති ලක්ෂණ කියන්නේ ඒ එක ගති ලක්ෂණයකට අපිට තනි නමක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ගති ලක්ෂණ හතරට නම් හතරක් භාවිතා කරනවා. ඒ ගති ලක්ෂණයේ හැසිරෙන ස්වභාවය අනුව. මේ ගති ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ කියන එක මේ පරමාර්ථ ධර්ම අධ්‍යයනයේදී අතිශය වැදගත් වචන දෙකක්. ගති ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ, මේ වචන දෙකේම තේරුම එකයි. අපි හිතමු ස්වභාව ලක්ෂණ කියලා. මේ ස්වභාව ලක්ෂණ කියන වචනේ හරිම වැදගත්. ස්වභාව ලක්ෂණය කියන්නේ එක්තරා පරමාර්ථ ස්වභාවයක්. මිසක් මේ සම්මුතියෙන් අපි කියන මේ වචනේ තිබෙන ස්වභාවයක් නෙවෙයි. මේ පරමාර්ථ ධර්මයේ විස්තර කරන්න සිදු වෙලා තියෙන්නේ සම්මුති වචන අනුසාරයෙන් නිසා ඒ තරමක් පැටලිලි සහගතයි. මේ ස්වභාව ලක්ෂණ කියන්නේ ක්‍රියාවක්. මේ ස්වභාවය වෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය නිරූපණය කරන්න, ඒ ක්‍රියාවලියේ සිදුවෙන ස්වභාවය කියන්නට ඒකට වචනයක් භාවිතා කරනවා. ඒ සඳහා ඒක සම්මුති වචනයක්. ඒ වචනය තුල ඒ ස්වභාව ලක්ෂණය කියන එක නැහැ. ඒක භාවිතා කරන වචනයක් විතරයි. ඒ ස්වභාව ලක්ෂණය තියෙන්නේ ඒ ස්වභාවය තුල. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණයට සම්මුතියක් විදියට අපි වචනයක් දැන් මෙතනට භාවිතා කරන මේ ස්වභාව ලක්ෂණ හතරට සම්මුති වචන හතරක් භාවිතා කරනවා. එතකොට ඒකට ගැළපෙන වචන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ යොදන්නේ. ස්වභාව ලක්ෂණ හතරයි. ඒ ස්වභාව ලක්ෂණ හතර හැසිරෙන විදියට ඒ ගති ලක්ෂණ අනුව නම් හතරක් දෙනවා. එක ස්වභාව ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ රූප කලාපය ඇතුලේ. ඒක මේ
දැනෙන ස්වභාවයක්. ඒක නමක් නෙවෙයි. ඒක ස්වභාව ලක්ෂණ කියන්නේ නමක් නෙවෙයි, දැනෙන ස්වභාවයක්. ඒක ස්පර්ශ කරන්න ඕනේ ස්වභාවයක්. ඒක මේ වචන වලින් තේරෙන්නේ නැහැ. මෙන්න මේ රූප කලාපේ එක් ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒකට කියනවා කර්කශ ස්වභාවය. කර්කශ ස්වභාවය. අනේ කර්කශ ස්වභාවය නිරූපණය කරන්නට සම්මුති වචනයක් අපි භාවිතා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පඨවි කියලා. ඒකට කර්කශ ස්වභාවයේ ලක්ෂණයමයි පඨවි කියන්නේ. නැත්නම් මේ පඨවි කියන එක රූප කලාපයේ ඇතුලේ තියාගෙන ඒකේ කර්කශ ස්වභාවය නැවෙනවා නෙවෙයි. කර්කශ ස්වභාව ලක්ෂණයමයි පඨවි කියන්නේ. ඒ කියන්නේ සම්මුතියේදී පඨවි කියන නම තුලින් ආරූඪ වෙනවා කර්කශ ගති ලක්ෂණ. හැබැයි ඒක මේ වචන වලින් දැනගන්න ස්වභාවයක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය මට්ටමින් මේ පංචේන්ද්‍රිය මට්ටමින් අපි දැනගන්න ඕනි ස්වභාවය. මේ පිළිබඳ හරියටම දැනගන්නේ මේ මනෝද්වාරය මේ පඨවි ස්වභාවය මත. නැත්නම් කර්කශ ස්වභාවය මත ස්පර්ශ වුණාම තමයි. අපි එච්චර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. දැන් හිතන්න මේ රූප කලාප එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරකින් සමන්විතයි කියලා. ස්වභාව ලක්ෂණ හතරක් කියන්නේ එතන එකිනෙකින් වෙනස් වූ ශක්ති හතරක් තියෙනවා. ඒ ශක්ති හතර ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන්නේ ඒ ශක්තියේ නම නෙවෙයි, ඒ ශක්තියේ ස්වභාව ලක්ෂණය නැත්නම් ගති ලක්ෂණ. එතකොට මෙහි තිබුණ කර්කශ ස්වභාවය නැත්නම් කර්කශ ගති ලක්ෂණයට නමක් යදුවා පඨවි කියලා. එතකොට මේ පඨවි කියන එක ඔයත් තේරුම් ගන්නට ඕනි තවත් කොටස් වලට නම් කැඩිය නොහැකි බව, වෙන් කළ නොහැකි බව. එහෙනම් මේ අර්ථය පඨවි කියන අර්ථය තවත් කොටස් වලට වෙන් කළ දක්වන්න බැරි නිසා මේක පරම වූ අර්ථයක්. මේකට කියනවා පරමාර්ථයක් කියලා. මේ පඨවි කියන්නේ පරමාර්ථ ධර්මයක්. මේ පඨවි වල තියෙන ස්වභාව ලක්ෂණය තවත් කොටස් වලට බෙදලා දක්වන්නට බෑ. ඒකේ තියෙන්නේ ස්වභාව ලක්ෂණයක් විදිහට ගත් කල්හි කර්කශ ස්වභාවය. දේශනාවේ තියෙනවා මෘදු බව, තද බව, රළු බව ආදී ලක්ෂණ මේ කර්කශ ස්වභාවයටමයි. පඨවි කියලා එකක් රූප කලාපයේ ඇතුළේ ඉඳගෙන ඒ පඨවියෙන් කර්කශ ස්වභාවය දෙනව නෙවෙයි. කර්කශ ස්වභාවයම පඨවිය. ඒ ගැන සිහිපත් කර ගන්නට ඕනේ. අන්න ඒ වගේ මෙතන එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා. අනිත් ස්වභාව ලක්ෂණය තමයි ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණ. අන්න ඒකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් යොදනවා ආපෝ කියලා. එතකොට ශක්තියින්